හරි පුතේ අපි ලියමු. සෛලයේ න්‍යෂ්ටිය තුල පවතින සෛලයේ න්‍යෂ්ටිය තුල පවතින න්‍යෂ්ටිය තුල පවතින තම තමන්ගේ නම් වලින් ඇඩ් වෙන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය හරියඩක් මවගෙන්ද මොකද සර්? න්‍යෂ්ටික ද්‍රව්‍ය හරි අඩක් මවගෙන්ද හරි අඩක් පියාගෙන්ද හරි අඩක් පියාගෙන්ද ලැබී ඇත. මේවා ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. අලුච්ඡේදයකට යන්න. සෛලයක් විභාජනය වීමට ලංවන විට සෛලයක් විභාජනය වීමට ලංවන විට න්‍යෂ්ටික ද්‍රව්‍ය යුගල ලෙසට බැඳී අර ෆොටෝස් වල බලන්න එහෙම තියෙනවා පුතේ. යුගල ලෙසට බැඳී පැහැදිලිව දිස්වීමට පටන් ගනී. යුගල ලෙසට බැඳී පැහැදිලිව දිස්වීමට පටන් ගනී. පැහැදිලිව දිස්වීමට පටන් ගනී. හරි. යම් ජීව විශේෂයකට අදාළ වර්ණ දේහ සංඛ්‍යාව නියතයක් ලෙසට සැලකිය හැක. නියතයක් ලෙසට සැලකිය හැක. චුට්ටක් අය කියන්නේ. කවුරු හරි කියනවද පුතේ? මොකද මම පොත බලාගෙන නෙමෙයි කියන්නේ. කවුරු යම් ජීව විශේෂයකට අදාළ වර්ණනීය සංඛ්‍යාව නියතයක් ලෙස සැලකිය හැක. යම් ජීව විශේෂයකට අයත් වර්ණ දේහ සංඛ්‍යාව නියතයක් ලෙස සැලකිය හැක. එහෙම නේද? ඔව් සර්. හරි. කියන්නද නිකන් උදාහරණ ටිකක් වෙන පාටකින් ලියා ගන්න. මිනිසාගේ වර්ණ සෛලයක නෂ්ටිය තුල පවතින මිනිසාගේ සෛලයක නෂ්ටිය තුල පවතින වර්ණ දේහ ගන්න 46කි. මිනිසාගේ සෛලයක නෂ්ටිය තුල පවතින වර්ණ දේහ ගණන
46කි. මම නම්බර්ස් ටිකක් දාන්නද? ඒතකොට ලේසියිනේ ඔයගොල්ලන්ට. විද්‍යාත්මක නමින් තිබ්බොත් දන්නේ නැහැ නේ පුතේ. ඒක හරියන්නේ නැහැ. මේක නම් හොඳයි. ඒක හොඳයි. විද්‍යාත්මක නමක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ ඒකත් දාන්න. හරි? මම දාන්න පුතේ නිකන්. බලන්නකෝ ඔකේ ජීවීන්ගේ ඒවා දීලා තියෙනවා. බෆලෝ කියන එක්කෙනාව දන්නවා. කැට් දන්නවා. කැටල් දන්නවා. ඩොග් දන්නවා. ඩොන්කි දන්නවා. ගෝට් දන්නවා. හෝස් දන්නවා. හියුමන් දන්නවා. පිග් දන්නවා. ෂීප් දන්නවා නේද? දන්න සත්තුනේ. හරි. අලුත් ඡේදයකට යන්න. නිකන් තව ඒකුත් දෙමු. ඒ වෙනන් තියෙන්නේ. විද්‍යාත්මක ලියමු මෙහෙම. මෙලෙසට සෛලය විභාජනය වන ආකාර අනුව බෙදා දැක්විය හැකියි. ප්‍රධාන ආකාර දෙකකි. බෙදා දැක්විය හැකි ප්‍රධාන ආකාර දෙකකි. වෙන පාටකට යන්න පුතේ තිත් වලින්. හරි. පළවෙනි තිත අනූනන විභාජනය. අනූනන විභාජනය. ඊළඟ තිත ඌනන විභාජනය. හරි. අපි එක එක ගැන වෙන වෙනම ඉගෙන ගන්න ඕනේ. දාමු කැපිටල් A අනූනන විභාජනය. කැපිටල් A අනූනන විභාජනය. පුතේ ඌණයි කියන වචනේ ඔයාලට හිතෙන්නේ කොහොමද? ඌණයි කියන වචනේ. ඌණයි කියන වචනේ. ඌණයි. අඩුයි. අයඩීන් ඌණතාවය. එහෙනම් අනූනන කියන්නේ වැඩි. අපිරිසිදුයි. අපිරිසිදු කියන්නේ පිරිසිදුයි කිව්වම අපිරිසිදු අතර හැඩි වෙලා වගේ අපිරිසිදුයි. පිරිසිදුයි කියන්නේ එතකොට හැඩි වෙලා නැහැ වගේ නේ. එතකොට ඌනනේ කියන්නේ අඩුයි නම් අනූනනේ කියන්නේ එතකොට නියම ගානට තියෙනවා. තේරුණාද? නියම ගානට තියෙනවා. හරි. එතකොට අනූන විභාජනයේදී වෙන දේ ඉස්සෙල්ලා කියන්න මම පස්සේ බෝඩ් එකේ අඳින්න. අපි දෙනවා කියන්න ගගනි ගයත්‍රා. ගගනි ගයත්‍රා කියන්න පුතේ. ඡේදය කියවන්න ඕන 117
අනුන විභාජනයේ පොඩි ඡේදයක් තියෙන්නේ කියවන්න බලන්න පුතේ. ගගන ගාත්‍රා ඉන්නව නේද පුතේ? සෛල නෛෂ්ටියක පවතින හරි ඒක තමයි සෛල කියන්නේ. නෛෂ්ටියක පවතින වර්ණ දේහ සංඛ්‍යාව නියතව තබා ගනිමින් සෛල සංඛ්‍යාව වෙර ගැනීම අනූනන විභාජනය ලෙස හඳුන්වයි. අනූනන විභාජනයේදී මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවටම සමාන වර්ණ දේහ සංඛ්‍යාවක් දුහිතෘ සෛලයට ලැබෙන අතර සෛලයට ලැබෙන අතර සර්ව සම සෛල දෙකක් ඇතිවේ. හරියටම මුල් සෛලයේ තිබිච්ච එකට මාතෘ සෛලය කියලා කියන්නේ. හැදෙන ඒවට කියන්නේ දුහිතෘ සෛල කියලා. පුතාලා හිත අප්සෙට් කරගන්න දෙයක් නැහැ. පුත්‍ර සෛල කියලා જાතියක් නැහැ. හරි? දුහිතෘ සෛල කියලා තමයි සාමාන්‍ය විවාහයේදී කියන්නේ. ඩෝටර් සෙල්ස්. හරි? එතකොට මදර් සෙල් එකේ මාතෘ සෛලයේ තියෙන වර්ණ දෙය ගානමයි මෙයාට ලැබෙන්නේ. හරියට පුතේ ඔරිජිනල් එක ෆොටෝකොපියක් ගැහුවා වගේ. එහෙම මතක තියාගන්නකෝ. ඔරිජිනල් එක ස්කෑන් කරලා ඒ විදිහට මේ කලර්ස් වලින් ෆොටෝකොපියක් ගැහුවා කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ. අපේ අතේ තුවාලයක් වුණාම එතන අලුතෙන් සෛල හැදෙන්න එපා. ඒ හැදෙන සෛල වෙන කොහේ හරි සෛල වගේද නැත්තම් එතන තිබිච්ච සෛල වගේමද? එතන තිබිච්ච සෛල වගේමයි. එතන තිබිච්ච සෛල වගේමයි. එහෙනම් එතන අලුතෙන් හැදෙන්න ඕන ඒ විදියම සෛල. තේරුණාද? අන්න ඒ වගේ දෙයකදී අනුන විභාජනය වැදගත් වෙනවා. කෝකිල කියන්න පුතේ අනුන විභාජනයේ වැදගත්කම් තුනක් තියෙනවා. පළවෙනි එක කියන්නේ. පළවෙනි එක. බහුසෛලික ජීවීන්ගේ දේහ වර්ධනය සඳහා වැදගත් වේ. ඕගොල්ලෝගේ ඇඟ වර්ධනය වෙලා තියෙන්නේ, මසල්ස් හැදිලා තියෙන්නේ, අස්ථි දික් වෙලා තියෙන්නේ අනුන විභාජනයෙන් පුතේ. ඉමාෂ් කියන්න පුතේ ඊළඟ තිත. අලිංගික ප්‍රජනනය ක්‍රමයක් ලෙස සැලකේ. ඔව් අලිංගික ප්‍රජනන ක්‍රමයක්. රතු පාට වදමල් තියෙන ගහක අට්ට කපලා හිටෙව්වහම ඒ එන එකේ වදමල් වෙනස්ද නැත්නම් රතු පාටමද? රතු පාටමයි. රතු පාටමයි. ඒ ලක්ෂණමයි තියෙන්නේ. ඒක අලිංගික ප්‍රජනනයනේ. හරි? පරාගණය මුකුත් ඒව ක්‍රියාවලියක් සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙනම් එතකොට මෙතෙන්දි ඩෝටර් සෙල්ස් උත් තනිකර මදර් සෙල් ෆොටෝකොපියක් නේ. තනිකර ෆොටෝකොපියක්. හරි? කවිඳු කියන්න පුතේ ඊළඟ තිත. අලිංගික ප්‍රජනන ක්‍රමයක්. ඒ කිව්වා ඊළඟ එක. තුවාල සුවවීම සහ මැරුණු සෛල වෙනුවට නව සෛල ලබා දීම. මගේ අම්මෝ අපේ ඇඟේ කොච්චර මැරිච්ච සෛල ඉවත් වෙලා යනවද නේද? ඒ වෙනුවට අලුත් සෛල හැදෙන්න එපා. එහෙම නැත්නම් අපිව හීනි වෙලා පොල් කෙන්දක් වෙලා නැත්තම නැති වෙලා යයිනේ නේද? හරි? ඉතින් මතක තියාගන්න. එතකොට පුතේ මම නිකන් අහන්න. දැන් එතකොට මේ සෛලයේ තියෙනවනේ රාෂ්ට්‍රීය තුල 46ක් දෙකක් හැදෙනවා කිව්වනේ. හැදෙන ඒවා දෙකේ කීය තියෙනවද? 23 23 36 ගන්න. 36 46. 46 ගන්න. තව අදහස් තියෙනවද? මං කිව්වනේ පුතේ මේකේ ෆොටෝකොපියක්මයි මෙතෙන්ට වදින්නේ කියලා. එතකොට මෙතන 46ක් තියෙනවනම් මෙතන කීයක්ද වෙන්න ඕන? 46යි. 46යිමයි වෙන්න ඕන. 46යිමයි වෙන්නේ. ඔයාගේ අත තුවාල වුණාම එතන හැදෙන සෛල කලින් තිබ්බා වගේම වෙන්න ඕන. ඊට එහා පැත්තේ තියෙන එක වගේම වෙන්න ඕන. තේරුණාද? අලුත් සෛල జాතියක් හැදෙන්න බෑ. අත මෙතන තුවාල වල ඇතර සුක්‍රාණු සෛල හැදෙන්න බෑ. අත මෙතන මේ තුවාල වල ඇතර ඩිම්බ සෛල හැදෙන්න බෑ. චන්මාණු හැදෙන්න බෑ එතන. තේරුණාද? 46ට ගැලපෙන එකක්ම තමයි හැදෙන්නේ. හරි? ටිකක් ලියන්න ඕන. ලියමුද?
සෛල නෂ්ටියක පවතින වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවත්වා ගනිමින් සෛල සංඛ්‍යාව වැඩි කිරීමේ ක්‍රියාවලිය අනූනන විභාජනය ලෙස හැඳින්වේ. ඕක පුතේ highlight කරන්න. ඒක highlight කරන්න. හරි නේද? highlight කරාද පුතේ? ඔව් සර්. රූපේ නම් ඇඳිය යුතුමයි අනිවාර්යෙන්. රූපේ අඳින්න ඕනේ. පාට පැන්සල් වලින් පාට කරත් කමක් නැහැ. රූපේ අඳින්න ඕනේ අනිවාර්යෙන්. දැන් අර 2n කියලා දාලා තියෙන්නේ මොකද්ද කියලා අදහස් තියෙනවද? 46 දෙගුණයක් වෙන සංඛ්‍යාවනේ තියෙන්නේ. හරි අපි ලියමු. අලුච්ඡේදයකට ගිහින්. මෙහිදී මාතෘ සෛලයේ පවතින වර්ණ දේහ සංඛ්‍යාවම දුහිතෘ සෛලයටද ලැබේ. එලෙසම මව් සෛලයට සර්ව සම දුහිතෘ සෛල ලැබේ. තරුවක් දාන්න පුතේ. තරුවක් දාන්න. අනූනන විභාජනය මිටෝසිස් කියලා කියන්නේ පුතේ ඔකට. විභාජනය. දක්නට ලැබෙන අවස්ථාවන් මෙසේය. හරි.
ඔය 33 දැන් ලියනවද පස්සේ ලියනවද මොකද කරන්නේ? දැන් තියෙනවා. මිපුන් දැන් ලියනවද? මොකද කියන්නේ අනිත් අය කොහොමද අදහස? වෙන පාටකින් ලියන්න ඕන ලියනවා නම් මොකද කියන්නේ නැත්නම් ඒක වෙලාව දෙන්නද? දැන් ලියමු කිසි ප්‍රශ්නයක් මේ සනුක හරි දැන් ලියන්න. වෙන පාටකින් ටක් ගාලා ලියන්න. කතා කරු ගමන් ලියන එක හොඳයි ඒක මතකෙ ඉන්නවා. මොකද ඔයගොල්ලෝ ආයෙ ඔක බලන්නේ නැහැ කියලා මම දන්නවනේ. වගකීමෙන් වැඩ කරන පිරිසක්. ඉවරයි හොඳයි හොඳයි. හරි. ලියමු. ඌනන විභාජනය. කැපිටල් B නේද පුතේ එන්නේ අපිට එතකොට. ඌනන විභාජනය. ඌනන විභාජනය. පුතේ වර්ණදේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත් කරගෙන අලුත් සෛල හදනවා නම් අන්න ඒකට කියනවා පුතේ ඌනන විභාජනය කියලා. හරි? සෛල සංඛ්‍යාව වැඩි කරගන්නවා සෛල 4ක් හැදෙනවා. මම මේක වෙන්නේ ඇයි කියලා කියන්නේ. වෙන්නේ ඇයි කියලා කියන්න එපා ඉස්සෙල්ලා. දැන් ඔන්න පුතේ සුක්‍රාණුසයි. මෙන්න ඩිම්බසයි. දැන් අපි හිතමු බැලිය වෙලාව. සුක්‍රාණුසයිලෙන් එනවා 46. ඩිම්බසයිලෙන් එනවා පුතේ 46. මේ දෙක එකතු වෙලා හැදෙන එක පොඩි පන්ති වලදී අහලා තියෙන යම් තරමකට සෞඛ්‍යයෙන් මොකක්ද ඒකට කියන්නේ පුතේ? දන්නවද? යුක්තාණුව කියලා කියන්නේ. එහෙම වුණා නම් එහෙම. දැන් මේක ගිහලා ගර්භාෂයේ තැම්පත් වෙන්න එපා. දැන් මේකේ වර්ණ දෙක කීයක් තියෙනවද? දැන් මේකේ වර්ණ දෙක කීයක් තියෙනවද? 92. ඔව් පුතේ 92ක් තියෙනවා. මල මගුලයි. සාමාන්‍ය මිනිස්සෙක්ගේ තියෙන්න පුළුවන් සෛලයක 46යි. පිස්සු හැදෙලා ආයි පිස්සු හැදෙනවා පුතේ. 92. මෙහෙම වුණාම තමයි ඔය අත් කකුල් වැඩි වෙලා ඔලු වැඩි වෙලා කතරගම දෙයියෝ විෂ්ණු දෙයියෝ ඒ වගේම ඉපදෙන්නේ එහෙම තමයි පුතේ. තදින් දෙයියෝ අදහන අය නම් බය ඇති. අපි නම් සාමාන්‍යව අදහන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ කියලා තේරුණා නේද? විද්‍යාත්මක. මේක උනොත් එහෙම ඉතින් මාර දෙයක් වෙන්නේ. අලුත් ජීව විශේෂයක් ස්පීෂීස් එකක් හැදෙන්න ඕන. තේරුණා? මේක අසාර්ථකයි. මේක අසාර්ථකයි. ඔන්න එහෙනම් කොහොමද මේක සාර්ථක වෙන්න පුළුවන් විදිහ? තාත්තාගේ සුක්‍රාණුසෛලයේ තියෙනවා වර්ණ දෙක 23. අම්මගේ ඩිම්බසෛලයේ තියෙනවා වර්ණ දෙක 23. මේ දෙක එකතු වෙලා හැදෙන යුක්තාණුවේ තියෙනවා පුතේ 46. ඔන්න ඔය තනි සෛලය යුක්තාණුව කියන තනි සෛලය ගිහිල්ලා තමයි අධිරෝපණ එහෙම නැත්නම් ඉම්ප්ලාන්ට් වෙන්නේ. ගර්භාෂයේ පටක ඇතුලේ තැම්පත් වෙන්නේ. මේ 46 ඊට පස්සේ පුතේ 46 ඊට පස්සේ 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 46
බෙදෙනවා අනුනන විභාජනයෙන් බෙදෙනවා. මේක බෙදෙන විදිහක් තියෙනවා පුතේ එක එක රටාවක්. සෛලය මෙහෙම බෙදෙනවා. ඒක පස්සේ ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ සෛලය මෙහෙම බෙදෙනවා. හරි. ඊට පස්සේ පුතේ සෛලයේ උඩ සෙට් එක බෙදෙනවා. යට සෙට් එක බෙදෙනවා. එහා පැත්තෙම සෙට් එකක් බෙදෙනවා. එහා පැත්තට සෙට් එකක් එනවා පුතේ මෙහෙම. එතකොට මේකට කලලය කියන්න පටන් ගන්නවා. මේකේ හැදෙනවා පුතේ ඇනිමල් පෝල් එකයි වෙජිටල් පෝල් එකයි කියලා කොටස් හැදෙනවා. එතකොට ටික ටික ඒ සෛල වෙනස් වෙන්න පටන් ගන්නවා. අන්න සෛල විශේෂණය වෙනවා. කුඳුරට පෙරට කොටසක්, ස්නායු පද්ධතියට කොටසක්, එහෙම එහෙම වෙනස් වෙන්න පටන් ගන්නවා. තේරුණාද? හරි. මෙන්න මේකයි. එතකොට තේරුණාද පුතේ 40 අර ෆොටෝකොපි වලින් එකක් හරි මේවා හරි මෙතෙන්ට ආවනම් මේක වෙනද? ඒක තමයි පුතේ 23 හරි අඩක්. නෂ්ටියක තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය වලින් කොච්චරද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ පුතේ? හරි අඩක් එන්නේ. හරි අඩක් ඇවිල්ලා තමයි ඒ ක්‍රියාවලිය මනාව සිද්ධ වෙන්නේ. තේරුණාද? ඉස්සෙල්ලා වගේ නිර්වචනය ලියමු. කියලා highlight කරගමු නේද? මේ මම කියාගෙන ගියා දිගට මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. ගැටලු අහන්නවත් කතා කරන්නේ නැහනේ මේ ඒක තමයි රසවත්ම සිද්ධිය. මේ මොන හරි එහෙම දෙයක් අහන්න තියෙනවා නම් අහන්න. මේ කැම්පස් එකේ තියෙන ඔය මේක වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා මගේ අම්මෝ හරි අමාරුවෙන් තමයි ගොඩ දාගත්තේ මමත්. ඒ කියන්නේ එක සැරේ මොකටද ගියා. මේ සමහර අය සබ්ජෙක්ට් එක අතහැරලා වෙන සබ්ජෙක්ට් තෝරගන්නවා. පස්සේ මේක කම්පල්සරි අනිවාර්යෙන් කරන්න ඕන සබ්ජෙක්ට් එක. ඇනිමල් ඩෙවලොප්මන්ට් කියලා. කලල විද්‍යාව. පිස්සු හැදෙන උගන්න මැඩම්ට ඒක තේරෙන්නෙත් නැහැ. එතකොට අපිට කොහොමවත් තේරෙන්නේ ඉතින් මේ තවම නේද? ඈ ඒකේ මැඩමුත් බෝඩ් එකේ ඇඳලා මැඩමුත් බෝඩ් එක දිහා බලලා කල්පනා කරනවා දැන් මොකද්ද මම කලර්ස් දාන්න ඕනේ කොතෙන්ටද එහෙම කල්පනා කරනවා. හරි. ඒ තරම් මාර අමාරුයි පුතේ. ડોක්ටර්ස්ලාට එහෙම මේක තියෙනවා මං හිතන්නේ ස්පෙસિෆයි පොඩ්ඩක් අර අණු දෙක බෙදෙන විදිය එළින් කෙනෙක් කතා කරනවා වගේ කවුරු? තේරුන්නේ නැහැ ඒක. රවින්දු මට ඒක තේරුන්නේ නැහැ මැසේජ් එකකින් දාන්න පුතේ. හරි. අපි ලියමු අර විශේෂ කාරණාව. වෙන පාටකින් ලියවන එහෙම නැත්නම් highlight කරමු ඈ. වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත් කරගනිමින් වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් බවට පත් කරගනිමින් සෛල සංඛ්‍යාව වැඩි කර ගැනීමේ සෛල සංඛ්‍යාව වැඩි කර ගැනීමේ ක්‍රියාවලිය ඌනණය තිබ්බේ 46යි අඩු වෙලා ඌනණය ලෙස හැඳින්වේ. ඌනණය කැතයි නේද පුතේ? ඌනණ විභාජනය කියලා දාන්න වෙනව නේද? ඒක හරි කැතයි නේද? ඌනණය ලෙස හැඳින්වේ කියලා දැම්ම. ඌනණ විභාජනය ලෙස හැඳින්වේ. සමා වෙන්නේ නැහැ. ඌනණ විභාජනය ලෙස හැඳින්වේ. හරි කැතයි නේ ඌනණය ලෙස හැඳින්වේ කිව්වා. ඌනණ විභාජනය ලෙස හැඳින්වේ. හරි highlight කරන්න පුතේ ඕක. අඳින්න ඉඩ තියන්න ඕන ලස්සන්ට. අමාරුයි තමයි 6.19 අඳින්න ඉඩ තියන්න ඕනේ. ලියමු. පරම්පරාවෙන් පරම්පරාවට
වර්ණදේය සංඛ්‍යාව වර්ණදේය සංඛ්‍යාව නියතව පවත්වා ගැනීමට මෙම ක්‍රියාවලිය වැදගත් වේ. මෙහිදී එක් සෛලයකින් සෛල 4ක් හටගනී. දැන් ඔළුවට දාගන්න එපා ෆොටෝකෝපි 4ක් කියලා. අරක ෆොටෝකෝපි මේක ෆොටෝකෝපි වෙන්නේ නැහැ නේ. 46කින් 23 4ක් ඇදෙනකොට ෆොටෝකෝපියක් වෙන්නේ නැහැ නේ. හරියට ලෙක්චර් එකකින් ටිකක් ලියාගත්තා වගේ. 4ක් හටගනී. සර් මෙහිදී එක්සයිල් එකකින් කවුරු හරි කියන්න පුතේ. එක්සයිල් එකකින් කියන්නකෝ. මෙහිදී එක්සයිලයකින් සෛල 4ක් හටගනී. සෛල 4ක් හටගනී. ඒවා එකිනෙකට සමාන නැත. ඒක තමයි බලන්න. එකිනෙකට සමාන නැහැ. නියුණු අතර තියෙන ඒක අපි පස්සේ කතා කරමු ප්‍රජනනයේදී. අයියලා අක්කලා මලිලා වුණා නම් 100%ක් ඕගොල්ලෝ සමාන නැහැ. නේ? අලුත් ඡේදයකට යනවා. උසස් ජීවීන්ගේ ලිංගික ප්‍රජනනයට වැදගත් වන පොඩ්ඩක් ආයේ වාක්‍ය කියන්නකෝ. උසස් ජීවීන්ගේ ලිංගික ප්‍රජනනයට වැදගත් වන ශුක්‍රාණු සෛල හා ඩිම්බ සෛල නිපදවීමේදී මෙම ක්‍රියාවලිය වැදගත් වේ. ඩිම්බ සෛල නිපදවීමේදී මෙම ක්‍රියාවලිය වැදගත් වේ. ශුක්‍රාණු සෛලයක වර්ණදේහ 23ක් පවතින අතර ඩිම්බ සෛලයකද වර්ණදේහ 23ක් පවතී. මේවා එක්වීමෙන් සෑදෙන යුක්තාණුවේ පවතින වර්ණදේහ ගණන 46කි. අලුත් ඡේදයකට යනවා. ලියා ගන්න බැරි වෙනයි පොඩ්ඩක් රෙකෝඩින් එක බලා ගන්න පුතේ. මොකද තව විනාඩි 3යිනේ තියෙන්නේ. ජීවීන්ගේ නව ප්‍රභේදන හට ගැනීම සඳහා මෙම ක්‍රියාවලිය වැදගත් වේ.
ජෛව පරිණාමයට අත්‍යවශ්‍ය සංසිද්ධියකි. ජෛව පරිණාමයට අත්‍යවශ්‍ය සංසිද්ධියකි. තරුවක් දාන්න. ඌනන විභාජනයේ වැදගත්කම් මෙසේය. ඌනන විභාජනයේ වැදගත්කම් මෙසේය. පුතේ බලන්න 118 පිටුවේ තියෙනවා වැදගත්කම් දෙක. පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේශාංකිය නියතව පවත්වා ගන්න. දැන් මේක මම කිව්වේ නෑ. මෙතන දැන් මේ 92 දෙන්නෙක් එකතු වුණොත් එහම ඊළඟට ඉපදෙන එක්කෙනා එහෙම එකතු වෙනා ඊළඟට එකතු වෙනා මහා බ්‍රහ්මයා වගේ හැදෙන්නේ පුතේ. වර්ණ දේහවල ඇතිවන වෙනස් වීමවත් ප්‍රභේදන හට ගැනීමෙන් පරිණාමය පවත්ව ගන්න. ඒ දෙක වෙන පාඩකින් ලියන්න ඉඩ තියන්න. තව එක කාරණාවක් ලියමු මේකට. මම මේ වගුව ලබන සතිය කතා කරන්න. සාමාන්‍ය පාඩි. අර කාරණා දෙක ලියන්න ඉඩ තියලා. ඌනන විභාජනයේදී පළමුව ඌනන විභාජනයකුත් ඉන්පසුව අනූනන විභාජනයකුත් සිදුවේ. වගු ගහන්න එපා පුතේ. අපි ඒක සාකච්ඡා කරලාම ගහමු. පුතේ අපි ලබන සතියේ එතකොට මේ පාඩම ඉවර කරනවා. එක්කම රසායන විද්‍යාව තව නෝට් ටිකක් එවනවා. ඒ ටික කරලා තියන්න. සෙෂන්ස් තුනේම රසායන විද්‍යාව කතා කළොත් ලොකු ප්‍රමාණයක් අපි කතා කරයි. කරලා තිබ්බේ නැත්තම් මට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් පරිස්සමෙන් ඉන්න. පාඩම් කරන්න පුතේ. හොඳට පාඩම් කරන්න. ආයුබෝවන් බුදු සරණයි හැමෝටම. ආයිබෝවන් සර්. පරිස්සමෙන් ඉන්න. good night.